12:45 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණීය සම්පත් විලේගොඩ. ප්‍රකාශය බද්රජිත් සෞම්‍ය. පාර්ලිමේන්තුවේදී මුදල් පනත සම්මත කර ගැනීම රටේ ආර්ථිකය ගොඩනැගීමට හොඳම විසඳුමක් බව අවධාරණය කෙරේ. මහ පරිමාණ මෝල් හිමියන් සතු සහල් තොග රජයට පවරා ගැනීමට පියවර. යහපාලන රජයේ සමයේ ඒකපුද්ගල ආදායමේ වර්ධනය $30ක් බව හෙළිවෙයි. කිරිපිටි ආනයන සමාගම් සහ වෙළඳ අමාත්‍යාංශය අතර සාකච්ඡාවක් හෙට. ගුරු විදුහල්පති වැටුප් ගැටලුව දේශපාලනයට යොදාගෙන ඇති බවට චෝදනා. කොවිඩ් එන්නත් කරන වැඩපිළිවෙල වේගවත් කෙරේ. පිරිසිදු පානීය ජලය ලබා දීමේ ව්‍යාපෘති රැසක්. විභාග සහතික මාර්ගගත ක්‍රමයට ලබා ගැනීමේ වැඩපිළිවෙලක්. ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ගින්නකින් 41 දෙනෙක් මේ යතේ. උපුල් තරංග එවරස්ට් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරංගාවලියට එක්වෙයි. පාර්ලිමේන්තුවේදී මුදල් පනත සම්මත කර ගැනීම රටේ ආර්ථිකය ගොඩනැගීමට හොඳම විසඳුමක් බව මහාචාර්ය නලින් අබේසූරිය මහතා ප්‍රකාශ කරයි. ලෝකයේ දැඩි ආර්ථික අවපාතයකට ලක්ව ඇති මේ මොහොතේ ඒ රටවල් විවිධ ආර්ථික ක්‍රමෝපායන් ක්‍රියාත්මක කරමින් සිටී. එවැනි අවස්ථාවක ශ්‍රී ලංකාවට මෙම මුදල් පනත සම්මත කර ගැනීමෙන් අංශ ගණනාවකින් ආර්ථිකය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පසුබිම සැකසෙන බවද ඔහු සඳහන් කළේය. ආදායම් මාර්ග හිරි ඇති ආර්ථිකයක් කඩාවැටීම වළක්වාගත හැක්කේ ආදායම් මාර්ග ගොඩනැංවීමෙනි. රටේ ජනතාව මේ පිළිබඳ දැනුවත් විය යුතු අතර විකල්ප දේශපාලන මතදරන පුද්ගලයන් මෙම පනත සම්මත කර ගැනීම විවේචනය කරනවා වෙනුවට වෙනත් විසඳුම් යෝජනා කළ යුතු බවද ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන නලින් අබේසේකර ජාතික ගුවන්විදුලියට ප්‍රකාශ කළේය. වෙලාවට තියෙන්නේ අපි කතා කරන්න ඕන මේ වෙලාවේ අපිට ගොඩක් වෙලාවට තියෙන්නේ අපි කතා කරන්න ඕන සොලියුෂන්ස් ගැන. අපි හැම වෙලාවෙම ප්‍රශ්න ගැටලුත් එක්ක තියෙන රටක මොකද මේකට තියෙන උත්තරේ. හරි ගැටලුවක් අපි ආපු ගමන් ඕනම ආණ්ඩුවක් ඒකට විසඳුමක් ඉදිරිපත් කරනවා. එතකොට ඒ විසඳුම විවේචනය කරනවා නම් ඒ විවේචන සමගම එන්න ඕන මොකද්ද මේකට තියෙන මොකද්ද මේකට අපි කරන්න ඕන දේ කියලා. හැබැයි ඒහා සම්බන්ධව කිසිම සාධනීය ප්‍රතිඵලයක් අපි දකින්නේ නැහැ. අන්න ඕක තමයි තියෙන ගැටලුව. මේ වෙලාවේ රටේ ආර්ථිකයට වෙලා තියෙන පරිහානිය ගැන ජනතාව දැනුවත් කිරීම මෙතන විපක්ෂයේ වගකීමකුත් වෙනවා. අපි දැක්කා විපක්ෂයෙන් කිසිම වෙලාවක එකට සහයෝගයක් ලැබුණේ නැහැ. කොහොමද සියලු දෙනා එකතු වෙලා මේකට උදව් කරන්න ඕනේ කියලා තමයි මගේ පෞද්ගලික හැඟීම. මහ පරිමාණ සහල් මූල් හිමියන් සතු වීතුක රජයට පවරාගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙළඳ අමාත්‍යවරයාට ලබා දුන් උපදෙස් අනුව එම පියවරගෙන ඇත. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා පාරිභෝගික සේවා අධිකාරී නිලධාරීන් අද පොළොන්නරුව ප්‍රදේශයේ මහ පරිමාණ සහල් මෝල් හිමියන් සතු සහල් තොග රජයට පවරා ගැනීමට ක්‍රියා කර තිබේ. මේ අතර සහල් තොග සංගවාගෙන සිටින ව්‍යාපාරිකයන්ගේ සහ මෝල් හිමියන්ගේ එම සහල් තොග පාරිභෝගික අධිකාරිය යටතට ලබා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරේ. ඇතැම් ව්‍යාපාරිකයන් හොර රහසේ සහල් වැඩි මිලට අලෙවි කරන බවටද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයාට තොරතුරු ලැබී තිබේ. මෙරට ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් පිරිසක් ඔවුන් සතු සහල් තොග සුපිරි හෝටල්වලට සැපීමේ සහ විදේශ රටවලට යැවීමේ සැලැස්මක තොරතුරුද අනාවරණය වී ඇත. 2015 සිට 2019 දක්වා කාලයේදී මෙරට ආර්ථිකයේ විශාල ලෙස පහත වැටි ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. 2004 සිට 2014 දක්වා මෙරටේ එක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 1063 සිට 3821 දක්වා වර්ධනය වී තිබේ. 2005 වර්ෂයේ රටභාරගත් මහින්ද රාජපක්ෂ රජය යුද්ධයත් සමග 2010 වන විට මෙරට එක පුද්ගල ආදායම දෙගුණ කිරීමට සමත් විය. 2014 වන විට ඒ වේගවත් වර්ධනයක් පෙන්නුම් කළේය. ශ්‍රී ලංකාවේ එක පුද්ගල ආදායම දෙගුණ කිරීමට ක්‍රියා කළ එම රජයේ ඊළඟ කාලයේදී නැවත වරක් මෙරට එක පුද්ගල ආදායම දෙගුණ කිරීමට මහින්ද චින්තනයත් සමග සමත් විය.
නමුත් විවිධ අසත්‍ය ප්‍රචාර පතුරවමින් ජනතාව මුලා කරමින් 2015 බලයට පැමිණි යහපාලන රජයේ වසර 5 තුළ මෙරටේ එක පුද්ගල ආදායම ඉහළ දමා ඇත්තේ ඩොලර් 30කින් පමණි. 2018 වර්ෂය වන විට ඒ ඩොලර් 227ක අඩුවීමක් පෙන්නුම් කරන බව එම මහ බැංකු වාර්තාව කියයි. රටේ 30 වසරක යුද්ධය අවසන් කළ රාජපක්ෂ යුගයේ 2009 වර්ෂයේදී ඒක පුද්ගල ආදායම දෙගුණ කිරීමට සමත් විය. එම රජයේ අඛණ්ඩව අද වනතෙක් රැඳී සිටියේ නම් මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 7000 සීමාව පසු කිරීමේ හැකියාව එම මහ බැංකු වාර්තා මගින් පැහැදිලි වෙයි. 2015-2019 යහපාලනයට රට බාර දීමෙන් පසු ඒක පුද්ගල ආදායම වැඩි වී ඇත්තේ වසරකට ඩොලර් 6කින් පමණි. එම කාල සීමාවේදී ඒක පුද්ගල ආදායම වැඩිවීමේ ලෝකයේ දුර්වලම රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. කිරිපිටි තොග සංගවාගෙන සිටින ඇතැම් සමාගම් සුළු වශයෙන් එම තොග වෙළඳපොළට යැවීමට කටයුතු කර තිබේ. දිවිනේ බොහෝ තොග වෙළඳසැල් වලින් ඇතැම් කිරිපිටි ග්‍රෑම් 400 පැකට් 2 බැගින් පාරිභෝගිකයාට ලබා දීමට ඊයේ සිට ක්‍රියා කර තිබුණේ. සංගවාගෙන ඇති පිටිතොග කල්ලිකුත් වීමේ අවධානමක් ඇති බැවින් ඒවා මෙසේ සුළු වශයෙන් වෙළඳපොළට නිකුත් කරන බව පාරිභෝගික අධිකාරිය පවසයි. හයිලන්ඩ් සමාගම සේ නිෂ්පාදන අලවිසැල් මගින් තොග සහ සිල්ලරට කිරිපිටි සපයයි. කිරිපිටි සමාගම් මිල වැඩි කිරීමට ඉල්ලීම් කර තිබුණද කොවිඩ් වසංගතය හේතුවෙන් ඊට වෙළඳ අමාත්‍යාංශයේ ඉඩ ලබා දී නොමැත. මේ අතර කිරිපිටි ආනයන සමාගම් සහ වෙළඳ අමාත්‍යාංශය අතර සාකච්ඡාවක් හෙට පැවැත්වෙයි. ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට රජයේ විසඳුම ප්‍රකාශයට පත් කර ඇති බැවින් දරුවන් වෙනුවෙන් ඔවුන් මාර්ගගත අධ්‍යාපන ක්‍රමයට ඉගැන්වීම් ආරම්භ කළ යුතු බව බහුතර ජනතාවගේ මතය වී තිබේ. වසර ගණනාවක් නොවිසඳුණු විදුහල්පති ගුරු වැටුප් ගැටලුව මේ මොහොතේ යොදාගෙන ඇත්තේ දේශපාලන අරමුණකින් බව ජාතික ගුවන්විදුලියේ දස දෙසින් 7 වැඩසටහනට අද එක් වූ අවිස්සාවේල්ලේ රංජිත් මහතා සඳහන් කළේය. ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ගෙවීමට නියමිත රුපියල් 5000 අතුරු දීමනාව මේ මාසයේ සිට වැටුපට එක් කරන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. වැඩිදුරටත් අදහස් දක්වන රංජිත් මහතා. ඇයි මේ ගුරුවරුන්ට ලබනවා කියලා රුපියල් 5000 ගානේ දෙන්නේ? දැන් ඔය සෑම ගුරුවරයෙක්ම මගේ අදහසේ හැටියට මාසෙකට 30000කට වැඩි වැටුපක් ගන්නවා. ඒ අතරින්ම ඔය ඔන්ලයින් ක්ලාසස් නැවතුවා කියලා කිව්ව නේද? 90%ක්වත් නවත්තලා නෑ. මොකද්ද කරන්නේ දන්නවද? ළමයින්ගෙන් සල්ලි අය කරමින් ඔන්ලයින් ක්ලාස් කරනවා. ඔන්න ප්‍රොසෙස් එක බලන්න. එතකොට දැන් බලන්න අවුරුදු දෙකකට ආසන්න ප්‍රමාණයක් ඔය ගුරුවරු ගෙදර ඔන්ලයින් ක්ලාසස් කරනවා. ප්‍රයිවට් ක්ලාසස් කරනවා. කරන ගමනේදී ඇයි රුපියල් 5000 ගන්න දෙන්නේ මේ අහිංසක මිනිස්සුන්ට රුපියල් 2000ක් දී ගන්න බැරි ඉඳද්දි. ඒක කරන්න එපා. ඔය වර්ජන ව්‍යාපාර මර්ධනය කරන්න ඕනේ. මගේ අදහස ඒකයි. ඔක්කොම කරන්න ජීවිකාරයෝ. කිසිම සාධාරණයක් නෑ රුපියල් 5000 ගානේ දීම. මේක කවුරක්වත් කතා කරන්නේ නෑ. ඇයි? ඉතින් මේ ආණ්ඩුවනේ ඔකෙන් අපහසුතාවයට පත් වෙන්නේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ස්වර්ණ ප්‍රදීප උකස් සේවාව ඔබට හුරු පුරුදු මහජන බැංකුවෙන්. කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමේ වැඩපිළිවෙල වේගවත්ව සිදු කරන බව කොවිඩ්-19 පැතිරීම වළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසයි. දැනටමත් දිස්ත්‍රික්ක 5ක අවුරුදු 20ත් 29ත් අතර පුද්ගලයන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම සිදු කෙරේ. එම වැඩපිළිවෙල මාතර දිස්ත්‍රික්කයේ අද ආරම්භ කෙරිණි. අවුරුදු 30ට වැඩි පුද්ගලයන් එන්නත් කිරීම නියමිත ඉලක්කවලට ළඟා වී තිබේ. මෙරට ජනගහනයෙන් 97,14,000කට වැඩි පිරිසකට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකම ලබා දී තිබේ. එක් මාත්‍රාවක් පමණක් ලබා දී ඇති සංඛ්‍යාව 1,30,00,000කට ආසන්නයි. ඉදිරි සති දෙක තුළ කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20ට වැඩි සිළු දෙනාට කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට ක්‍රියා කර ඇතැයි දිස්ත්‍රික්ක ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි. මේ වන විට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ගෙන් 98%ක් එන්නත්කරණය කර තිබේ. 30ට වැඩි පුද්ගලයින්ගෙන් 95%කට කොවිඩ් මර්ධන එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබා දී ඇතැයි යසරත්න මහතා කීවේය.
මේ වෙනකොට 98ක් පමණ අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ගේ එන්නත් කරන කටයුතු සිදු කළ අවසානයේ කොළඹ දිස්ත්‍රික්කයේ ඒ එක්කම ගිය සඳුදා අපි ආරම්භ කරා කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 20ත් 30ත් අතර පුද්ගලයන් නැත්නම් 20ට වැඩි තරුණ තරුණියන් සදා එන්නත් කරන වැඩසටහන කරන්න දැන්ට අඳුරගෙන තියෙනවා 4,60,65ක් පමණ කොළඹ දිස්ත්‍රික්කයේ තරුණ තරුණියෝ ඉන්නවා මේ අවුරුදු 20ත් 30ත් අතර තරුණ තරුණියෝ ඒ ඉලක්කය තමයි ඉදිරි සති දෙක තුලදී මේ අවුරුදු 20ටත් වැඩි පුද්ගලයන්ට කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත් කරන කටයුතු අවසන් කරන්න මේ COVID-19 කියන වසංගත තත්ත්වය හොඳ පාලන තත්ත්වයකට ගෙන එන්නට හැකි වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. සෞභාග්‍ය දැක්මට අනුව සැමට පිරිසුදු පානීය ජල ලබා දීමේ අරමුණින් ව්‍යාපෘති රැසක් ආරම්භ කර ඇතැයි අමාත්‍ය වාසුදේව නානායක්කර මහතා පවසයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ජලය සැපීමේ දේශපාලන උපක්‍රමයක් ලෙස භාවිත කිරීමට කිසිසේත් ඉඩ නොතබන බවයි. ජලය සහ ජල මූලාශ්‍රය සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙලක්ද ආරම්භ කර තිබේ. එහි නියම ව්‍යාපෘතිය කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ක්‍රියාත්මකයි. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ජලය ජනනය කිරීමේ ප්‍රධානම සාධකය වෘක්ෂලතාව. එතකොට වෘක්ෂලතාවන් තිබිය යුතු තැන්වල රක්ෂිතවල රක්ෂිත නොතිබීම, පෝෂක ප්‍රදේශවල වනගහනය නොතිබීම මේවා නිසා තමයි ක්‍රමෙන් අපේ ජල දිය පාරවල් වල අඩුවීමක් තිබෙන්නේ. ජලය පවත්වාගෙන යාමට, ජලය ජනනය කිරීමට, ජලය සුරක්ෂිත කිරීමට වමනා කරන ඒ රක්ෂිත රැකීමේ ජාතික ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ස්වේච්ඡා සංවිධානත් පරිසර සංවිධානත් එතකොට පාසල් ළමයින්නුත් එකතු කරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලේකම් කාර්යාලය ඒ නියම ව්‍යාපෘතිය අපි කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මුල් කරගෙන යනවා. විභාග සහතික මාර්ගගත ක්‍රමයට ලබා ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි. එහිදී තැපැල් මාර්ගයෙන් අදාළ විභාග සහතිකයේ නිවසටම යොමු කෙරේ. ඊට අමතරව මාර්ගගත ක්‍රමයට සහතිකයක් භාගත කර ගැනීමේ පහසුකමද සලසා තිබේ. ඒ අනුව අදාළ විභාග සහතිකයේ නැවත සනාථ කර ගැනීමේ හැකියාවද පවතී. වයඹ මහ ඇල සහ දෙදුරු ඔය වාරි ව්‍යාපෘතිය යටතේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ඉදිරි වසර 4 තුළ ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කරයි. ඒ යටතේ කිලෝමීටර් 89කින් යුත් වයඹ මහ ඇල සහ කිලෝමීටර් 96කින් යුත් උතුරු මැද මහ ඇල යන කෘත්‍රිම ඇල පද්ධති දෙක ඉදිකිරීමට නියමිතයි. නවගබඩා ජලාශ 7ක් මගින් ග්‍රාමීය වැව් 1500ක් පෝෂණය කිරීමේ සැලැස්මක්ද සකස් කර තිබේ. නව දෙදුරු ඔය ජලාශයේ වැඩ සහ ඒ ආශ්‍රිත ඉදිකිරීම අවසන් කර ඇත. මේ යටතේ කුඩා වැව් 200ක් මගින් ඉඩම් අක්කර 25000ක් දෙකන්නේ වගා කිරීමට වාරි ජල පහසුකම් සැපේ. 50000කට අලුතින් පානීය ජලය ලබා දීමට නියමිතයි. මෙගාවොට් 1.5කින් යුත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක්ද මේ යටතේ ක්‍රියාත්මක කෙරේ. නීති විරෝධීව මෙරටට ගෙන ආ ඔක්සිමීටර 4200ක් රේගු බහරයට ගැනේ. කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්ත ඔස්සේ ඒවා රැගෙන විත් තිබේ. නිෂ්කාශන නියෝජිතයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර මෙම ඔක්සිමීටර තොගේ නිදහස් කරගෙන යාමට උත්සාහ කර ඇත. රේගු නිෂ්කාශන අංශයේ නිලධාරීන් පිටවීමේ දොරටුවේදී එම භාණ්ඩ පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ ඊට අදාළ අවසරය සහ රේගු බදු ගෙවා නොමැති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය. ඒවයි වටිනාකම රුපියල් 26,කට ආසන්නය. සැකකරු මේගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සඳහිරුසැයේ චූඩාමාණික්කේ සහ කොත් වහන්සේ මේ දක්වා කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශවලට අනුව අදත් ආගමික වතාවත් පැවැත්වේ. මීළඟට ප්‍රමුඛ පුවත. මහජන බැංකුවෙන් රන් පවුමකට ලබා දෙන අත්තිකාරම් මුදල් දැන් තවත් වැඩි කළා. ඔබේ රන් බහඬ සඳහා රාජ්‍ය බැංකුවක ආරක්ෂාව සමග දිවයිනේ විශාලතම ශාඛා ජාලයෙන් සේවාව. ස්වර්ණ ප්‍රදීප උකත් සේවාව ඔබට හුරුපුරුදු මහජන බැංකුවෙන්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2012 ජන සංගණන වාර්තාවට අනුව සිදු කළ අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ රටේ සමස්ත ජනගහනයෙන් 82% මිශ්‍රව ජීවත් වන බවයි ජාතික සමගිය සහ ප්‍රතිසංවිධානය සඳහා වන කාර්යාලය පවසයි. ඒ අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් කන්නංගර මහතා කියා සිටී ඉන් 91% ආගම් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අදහන හෝ විශ්වාස කරන පිරිසක් බවයි. විවිධ ජාතීන් සහ විවිධ ආගමිකයන් රට තුළ සාමූහිකව තම සංස්කෘතික අනන්‍යතාවන් මත ජීවත් වන බව එමගින් පැහැදිලි වේ. මෙම අන්‍යෝන්‍ය අවබෝධයේ බිඳී ගොස් සංහිඳියාව නැති වී යාමට හේතු පිළිබඳ අදහස් දක්වන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. අපි අධ්‍යයනය කරලා බැලුවා ගැටුම් ඇති වෙලා තියෙන ආකාරය. බොහෝ වෙලාවට ජනවර්ගයක් හෝ ආගමක් හේතු කරගෙන කරුණක් නිසා නෙමෙයි. බොහෝ වෙලාවට එහෙම ඇති වෙලා තියෙන්නේ එක්කෝ හදිසි අනතුරක් සිද්ධ වෙච්ච වෙලාවක ඒ හදිසි අනතුරට භාජනය වෙච්ච කෙනයි ඒ අනතුරට වගකිය යුතුයි අතර තියෙන ජනවර්ග වෙනස. එක්ක ඇතිවෙන ක්ෂණික කේන්තියෙන් ඒක අවස්ථාවාදී මිනිස්සු ඒක ව්‍යාප්ත කරනවා ජනවර්ගයකට එරෙහිව විදිහට. මේ සෑම ගැටුමක්ම පැය 48ක් ඇතුළත ඒවා අවසන් වෙලා තියෙනවා. මේ සෑම ගැටුමක් ඇති වුණු අවස්ථාවකදීම ප්‍රහාරයන් වලට භාජනය වෙච්ච පිරිස බේරා ගැනීම සඳහා අර බහුතර පිරිස කටයුතු කළා තියෙනවා. මෙන්න මේ තත්ත්වය අපි නැති කරගන්න ඕන විශේෂයෙන්ම අර කුංචි වෙනත් මිනිසු ජීවත් වෙනකොට ඇති වෙන අදහස් අතර හෝ සිද්ධියක් නිසා ඇති වෙන ගැටුමක් ගැටලුවක් ජනවාර්ගික හෝ ආගමික ගැටලුවක් බවට පරිවර්තනය වීම වළක්වා ගැනීම තමයි අපිට සංහිඳියාව කියලා කරන්න තියෙන්නේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු බෙද මහත්මයා සිද්ධාලේක. ශක්ති හඬ අවධානය පිණිසයි. නිරෝධායන ඇඳරි නීතිය ක්‍රියාත්මක කර ඇත්තේ ජනතාවගේ ආරක්ෂාව සඳහායි. ඊට අනුකූලව කටයුතු කිරීම ජනතාවගේ වගකීමයි. නිරෝධායන ඇඳරි නීතිය ක්‍රියාත්මක වුවද මහමග වාහන රැසක් දක්නට ලැබෙන බවට චෝදනා රැසක් ඉදිරිපත්ව තිබේ. එහෙත් ඒ පිළිබඳ වගකීම පැවරෙන්නේ ජනතාවටම බව පොලිසිය කියයි. තමන්ගේ සහ තම ආදරණීයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම සහ ඒ අනුව කටයුතු කිරීම වැදගත්ය. රජයේ රට තුළ යම් සීමා කිරීම සිදු කර ඇත්තේ පොදු යහපතට වන බැවින් ජනතාව ඊට අනුගත නොවන්නේ නම් ඉන් ඇතිවන අවධානමේ වගකීමද ඔවුන් සතුවන බවද පොලිසිය කියයි. විදෙස් පුවත්. ඉන්දුනීසියාවේ බන්ධනාකාරයක ඇති වූ ගින්නකින් රැඳවියෝදා 41 දෙනෙක් මේ අතේ. එරට ජකර්තා අගනුවරට ආසන්නයේ මෙම බන්ධනාකාරයේ පිහිටා තිබේ. තංගේරාම් නමින් හඳුන්වන මෙම බන්ධනාකාරයේ ගින්න ඇතුවී ඇත්තේ අද අලුයම බව විදේශ මාධ්‍ය පවසයි. එම අවස්ථාවේ එහි රැඳවියන් 2000ක් පමණ සිට ඇත. තවත් විශාල පිරිසකට තුවාල සිදු වී ඇතැයි වාර්තා වේ. විදුලි පද්ධතිය ඇති වූ දෝෂයක් ගින්නට හේතු වන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙක්සිකෝවේ මධ්‍යම හඩාල්ග්‍රෝ ප්‍රාන්තයේ රෝහලක් ජලයෙන් යටවීමෙන් රෝගීන් 17 දෙනෙකු මියගොස් ඇතැයි විදේශ මාධ්‍ය පවසයි. අධික වර්ෂාවත් සමග ප්‍රදේශයේ ගංගාවක ඉවුරු පුපුරා යාමෙන් ජල ගැල්ම ඇති වී තිබේ. එම නිසා රෝහලේ විදුලි බලය විසන්දු වී ඇති අතර මියගිය වැඩි පිරිසක් ඔක්සිජන් ආධාරක මගින් ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. රෝගීන් 40ක පමණ පිරිසක් ඉවත් කර ගැනීමට බේරා ගැනීමේ කණ්ඩායම් සමත් වූහ. මේ අතර ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ප්‍රවාහනය කළ බෝට්ටුව ගිලී ගොස් ඇතැයිද වාර්තා වේ. කෙසේ වුවද තමා නිරුපද්‍රිතව සිටින බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර තිබේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. කුරුණෑගල පුත්තලම අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 26ක් ආවරණය වන පරිදි ඌන සංවර්ධිත භූමි ප්‍රදේශ කඩිනම් සහ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන ක්‍රියාවලියක් මගින් සංවර්ධනය කෙරේ. එම කලාපය සඳහා අදාළ සියලු අමාත්‍යාංශ සහ ආයතනවල දායකත්වයෙන් ඒකාබද්ධ ආයෝජන සැලැස්මක්ද සකස් කර තිබේ. ඉදිරි වසර 3 තුළ එය ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරයි. කුරුණෑගල පුත්තලම අනුරාධපුරයේ සහ මාතලේ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 26ක් ආවරණය වන අයුරින් පිහිටුවා ඇති ග්‍රාම නිලධාරී වසම් 410කින් සමන්විත ප්‍රදේශය මහවැලි විශේෂ බල ප්‍රදේශයක් ලෙසද ප්‍රකාශයට පත් කෙරේ. එමගින් ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන ක්‍රියාවලියක් යටතේ එම ප්‍රදේශය සංවර්ධනය කිරීමටද රජය අපේක්ෂා කරයි. ක්‍රීඩා පුවත්.
ශ්‍රී ලංකා හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංග නේපාලයේ පැවැත්වීමට නියමිත එවරස්ට් ප්‍රීමියර් ලීග් 2020 ක්‍රිකට් තරඟාවලියට එක් වෙයි. ඔහු ක්‍රීඩා කරන්නේ හයිරහවා ග්ලැඩියේටර් කණ්ඩායමටයි. කණ්ඩායම් 6ක් තරඟාවලියට එක්ව සිටී. මීට ප්‍රථම දිනේෂ් චන්දිමාල් සහ සීකුගේ ප්‍රසන්නද ඊට එක් වූහ. සිව්වන වරට පැවැත්වන තරඟාවලිය ලබන 25 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. එය ඔක්තෝබර් 9 වෙනිදා නිමාවට පත්වේ. පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ වැඩ බලන පුහුණුකරුවන් ලෙස ශක්ලේන් මුස්තාක් සහ අබ්දුල් රෂාක් පත් කර තිබේ. ඒම කණ්ඩායමේ පුහුණුකරු මිස්බා උල් හක් සහ වේගබන්දු පුහුණුකරු වකා යුනුස් දුරෙන් ඉල්ලාස්වීම හේතුවෙනි. නව පුහුණුකරුවන් පත් කර ඇත්තේ එළබෙන නවසීලන්ත සංචාරය සඳහායි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මුහුණ පා ඇති දුෂ්කරතා හඳුනාගෙන ඔවුන්ට සහන සැලසීමට රජය අවධානය යොමු වේ. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පිළිබඳ දත්ත පද්ධතියක් සකස් කිරීමට නියමිතයි. කොවිඩ් වසංගත තත්ත්වය සහ පාස්කු ප්‍රහාරය හේතුවෙන් බලපෑමට ලක් වූ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට එමගින් සහන හිමි වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුමාරු, බිල්පත් ගෙවීම්, ප්‍රීලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. රුපියල් කෝටි 6400ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කෙරේ. වෙන්දේසියේ හෙට පැවැත්වන බව මහ බැංකුව පවසයි. දින 91කින් දින 182කින් සහ දින 364න් කල්පිරන ලෙස ඒවා නිකුත් කෙරේ. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක 3 wheeler එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ් වීල් පොතට එවෙලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව සබරගමුව බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතී. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල පාර්ලිමේන්තුවේදී මුදල් පනත සම්මත කර ගැනීම රටේ ආර්ථිකයේ ගොඩනැගීමට හොඳම විසඳුමක් බව අවධාරණය කෙරේ. මහා පරිමාණ මූල් හිමියන් සතු සහල් තොග රජයට පවරා ගැනීමට පියවර. යහපාලන රජයේ සමයේ ඒකපුද්ගල ආදායමේ වර්ධනය $30ක් බව හෙළිවේ. කිරිපිටි ආනයන සමාගම් සහ වෙළඳ අමාත්‍යාංශය අතර සාකච්ඡාවක් හෙට. ගුරු විදුහල්පති වැටුප් ගැටලුව දේශපාලනයට යොදාගෙන ඇති බවට චෝදනා. කොවිඩ් එන්නත් කරන වැඩපිළිවෙල වේගවත් කෙරේ. පිරිසිදු පානීය ජලය ලබා දීමේ ව්‍යාපෘති රැසක්. විභාග සහතික මාර්ගගත ක්‍රමයට ලබා ගැනීමේ වැඩපිළිවෙලක්. ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ගින්නකින් 41 දෙනෙක් මිය යති. උපුල් තරංග එවරස්ට් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට එක් වෙයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. දිවා ප්‍රවෘත්ති ඉන් සමප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.